ආයිබෝවන් අද විෂය ගිණුම්කරණය විෂය ඉගෙන ගන්නේ. දුවේ පුතේ අපි කලින් ගිණුම් කරන විෂයේ කේවල ස්වාමී ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන කොහොමද පිළියෙල කරන්න කියලා ඉගෙන ගත්තා. ඒකෙදි ගැලපුම් සටහන් ජර්නල් ගත කළා. ඒවා ගිණුම් වලට පිටපත් කළා. ඒ ගිණුම් වල ශේෂ පියවීම් සටහනක් ඇසුරින් වෙළඳහා ලාභ ගිණුමට ගෙනහිල්ලා ශුද්ධ ලාභය ගණනය කළා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට වත්කම් හා වගකීම් ගිණුම් වල ශේෂ අරගෙන ගිහිල්ලා වත්කම් වගකීම් අපි වල තත්ත්වය අවබෝධ කරගන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් පිළියෙල කළා. ඒක අපි පියවරෙන් පියවර හෙමින් හැදුවා. නමුත් ඔබ දැන් ගැළපිලි සටහන් දුන්නම ඒකෙන් ඍජුවම වෙළඳහා ලාභ ගිණුමක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් හදන්න ඔබට පුළුවන් වෙන්න ඕන. ගැලපුම් සටහන් ජර්නල් ගත කරලා පියවීම් සටහන් තියන්නේ නැතුව ඉක්මනින් හදාගන්න වෙළඳහා ලාභ ගිණුම නැත්නම් ආදායම් ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදන්න හුරු වෙන්න ඕන. අන්නේ හුරු වීම වැඩි දියුණු කරගන්න ඔබේ දැනුම වැඩි දියුණු කරගන්න අපි තව අභ්‍යාසයක් ඒ කලින් හදපු ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයකට හදන්න ඉගෙන ගන්නවා. අපි බලමු එහෙනම් ඒ අභ්‍යාසය ඔබ ලියා ගන්න. එහෙම නැත්නම් හරි ක්‍රමයකින් ඔබ අභ්‍යාසය ඔබ ළඟට පිටපත් කරගන්න. සහන්ගේ ව්‍යාපාරයේ 20/20 3/31 තින්ට ශේෂ පිරික්ෂුමක් ඔබට දීලා තියෙනවා. ඒකේ තියෙනවා ගැනුම් විකුණුම් එකම පේලියේ තියෙන්නේ 1200යි 2500යි. වෙළඳ ලැබිය යුතු දෑ වෙළඳ ගෙවිය යුතු දෑ එකම පේලියේ තියෙන්නේ. දුන් වට්ටම් ලද වට්ටම් හරබැර දෙකම එකම පේලියේ තියෙන්නේ. ගෙවල් කුලී ආදායමක් තියෙනවා. ඉඩම් පිරිවැය තියෙනවා ඉඩම් වල. ඔබ මේ මම ගාන කියවන්නේ ඔබ උසස් පෙළ ගිණුම්කරණය ප්‍රශ්නපත්‍රයක් අරන් බැලුවොත් ඔබට දැන් අමතර කියවීමට විනාඩි මිනිත්තු 10ක් හම්බ වෙනවා. කියවීමටයි දීලා තියෙන කාලය. හොඳ උපදේශකුත් තියෙනවා. ඒක නිසා ගාන ඉස්සෙල්ලා කියවන්න ඕන. ගණන් ටික කියවන්න ඕන. තෝරගන්න එපා. ඒ නිසා තමයි මේ කියවීමක් අපි කරන් කියවලා පොඩ්ඩක් තියාගන්න මොනවද මේකේ තියෙන ආදායම් වියදම් වත්කම් වගකීම් කියලා පොඩ්ඩක් ඔළුවේ හඳව ගන්න. ඉඩම් පිරිවැය තියෙන, ගොඩනැගිලි වල පිරිවැය තියෙන, කාර්යාල උපකරණ වල පිරිවැය තියෙන. 2019 4 තොගය කියන්නේ අපේ ආරම්භක තොගය. අවසාන දිනය තමයි 2023යි 31. ඒතර ගිණුම් කාලච්ඡේදය හඳුනගත්තා. විකුණුම් කොමිස් තියෙනවා. වැටුප් හා වේතන තියෙනවා. ගෙවූ ණය පොලියක් තියෙනවා. පරිත්‍යාග තියෙනවා. ප්‍රාග්ධනය තියෙනවා. ගැනිලි තියෙනවා. අඩමාන ණය වෙන් කිරීම ආරම්භක දිනට තියෙනවා. 15% බැංකු ණය තියෙනවා. ශේෂ පිරික්සම සමාන කරලා දීලා තිනවා. ශේෂ පිරික්සමෙන් පස්සේ අපට අතිරේක තොරතුරු තියෙනවා. ඒ කියන්නේ ගැළපිලි. ගැළපිලි තියෙනවා අවසාන දිනට තොගේ පිරිවැය තියෙනවා 80000ක්. ඒකේ ශුද්ධ උපලබ්ධියගේ තියෙන ලක්ෂයක්. කලින් ගැළපිල්ලට වඩා පොඩි වෙනසක් තියෙනවා. දෙවැනි ගැළපිල්ල තියෙන්නේ විකිණීම හෝ ආපසුවීමේ පදනම තියවූ භාණ්ඩ තොගය සම්බන්ධයෙන්. තුන්වෙනි ගැළපිල්ල තියෙන්නේ උපචිත විදුලිය, ගෙවිය යුතු විදුලියක් සහ ලැබිය යුතු ගෙවල් කුලී ආදායමක් පිළිබඳව. හතරවෙනි ගැළපිල්ල තියෙන්නේ අපේක්ෂිත හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම. කලින් අපි කතා කරා අඩමාන ණය වෙන් කිරීම කියලා. ඒකම තමයි මේ. නම වෙනස් කළා මම මේකෙදි භාවිතා කරනවා මේ නම. ඊළඟට පස්වෙනි ගැළපිල්ල තියෙනවා ෂය. කාර්යාල ගොඩනැගිලි ෂය කරන්න, කාර්යාල උපකරණ ෂය කරන්න 10%ක් 5%ක්. ඊළඟට හයවෙනි එක තියෙනවා තොග හානි. රුපියල් 25000ක තොගයක් ගිනි අරගෙන හානි වෙලා ඒක කොහොමද ගිණුම්ගත කරන්න කියලා. ඊළඟට අපි මේ ගැලපුම් සටහන් ජර්නල් වලට ලෙජර් ගිණුමට හදන්න ඕන තමයි. නමුත් මේ වෙලාවේදී අපිට වෙන ක්‍රමයක් කියලා දෙන නිසා ඒ පිළිබඳ එච්චර අවධානය අපි යොමු කරන්නේ නැතුව කෙලින්ම අපි හදනවා ආදායම් ප්‍රකාශනයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි. අපි බලමු දැන් ඒවා හදන්නේ කොහොමද කියලා. හරි. අපි බලමු දැන් මේ ගැළපිලි ඍජුවම වෙළඳහා ලාභ ගිණුමේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ සටහන් කරන්නේ කොහොමද කියලා. එදිට සටහන් ක්‍රමයේම තමයි. නමුත් ගිණුම් වලට දාන්න නැතුව මේ මූල්‍ය ප්‍රකාශන තුලම ගලපන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලා මේ ගණන් අභ්‍යාසය දුන්නාම අපි කරන්න ඕන ගැළපිලි ටික තමයි ඉස්සෙල්ලා හදන්න ඕන. ඒ සඳහා අපි රූල් කරගෙන තියෙන්න ඕන. අවශ්‍ය වන්නේ කියලා ඉල්ලන්නේ මොනවද? ඒව අපි රූල් කරගන්න ඕන. එතකොට වෙළඳා ලාභ ගිණුමක් රූල් කරා මේක ආදායම් ප්‍රකාශයක් බවට හදන්න පුළුවන්. වෙළඳා ලාභ ගිණුම හර බැර කියන්න ඕන නිසා
අපි වෙළඳ හාලා බලාගෙන රූල් කරා. මූල තත්ත්ව ප්‍රකාශයත් රූල් කරා. ඒවා අපි මාතෘකා ටික ලියා ගන්නවා. ඒවා අනිවාර්යෙන් තියෙනවනේ. ඊට පස්සේ පළවෙනි ගැළපිල්ල සටහන් කරනවා. පළවෙනි ගැළපුම තියෙන්නේ 2023 31 දිනට තොගේ පිරිවැය 80000යි. ශුද්ධ උපලබ්ධියගේ ලක්ෂයයි. එතකොට බලන්න ශුද්ධ උපලබ්ධියගේ වැඩි පිරිවැය අඩුයි. අඩු අගය තමයි අපි වත්කම විදියට දාන්නේ. එහෙනම් අඩු අගය වෙලා තියෙන්නේ පිරිවැය. පිරිවැයම තමයි වෙළඳ ගිණුමට දාන්නේ. එහෙනම් මේකේ තොගාගේ කපා හරින්න දෙයක් නැහැ. ශුද්ධ උපලබ්ධියගේ කපා හරින්නේ ශුද්ධ උපලබ්ධියගේ අඩු වුණොත් වටිනාකම අඩු වුණොත් විතරයි. එහෙනම් මේ ගැළපුමේ තියෙන්නේ පිරිවැය වාර්තා කරන්න තියෙන්නේ. එහෙනම් තොග ගිණුම හර කියන එකට තමයි අපි ජංගම වත්කම් වලදී දානු මෙතෙන්ට අන්න. 3.31 තොගය. අඩු අගය 80000යි. දහස් ගණන් වලින් ගාන හදන්න පුළුවන් මම 80 දැම්මා. තොග ගිණුම හර වෙළඳ ගිණුම බැර. අපි වෙළඳ ගිණුම බැර පැත්තේ දානවට වැඩිය මෙතනින් අඩු කරනවා. අඩු කළා 3.31 තොගය 80යි. මම මෙතන වරහණකින් දානවා අපි ගැළපිලි ටික කියවුවානේ. කියවුවාම තොගයට සම්බන්ධ තව තියෙන ගැළපුමක්. ඒ නිසා අපි එක වරහණකින් දාගත්ත එතනින්. ඒ ගැළපිල්ල එතනින් ඉවරයි. එතකොට දෙපළක සටහන් කරා. දෙවනි ගැළපිල්ල. දෙවනි ගැළපිල්ල තියෙනවා විකිණීම හෝ ආපසුවීමේ පදනම මත යැවූ භාණ්ඩවල ඉන්වොයිස් වටිනාකම 1,20,000යි. මේක මම කලින් අපි ගැළපිලි වල පැහැදිලි කළා. විකුණන්න බැරි නම් ආපහු එවන්න මෙන්න විකුණන මිල 1,20,000යි කියලා බඩු ටිකක් යැව්වා. හැබැයි ඒක මේ ඉන්වොයිස් මිල විකුණුම් මිල තීරණය කරලා තියෙන්නේ පිරිවැයට 120ක් එකතු කළා. මේ 1,20,000 වෙලා තියෙන්නේ 120ක් එකතු කළා. එතකොට මේ ව්‍යාපාරය මෙය ණයට විකුණුම් ලෙස වාර්තා කර ඇත. මේ යවපු තොගය ණයට විකුණුම් විදිහට වාර්තා කළා. ඒ කියන්නේ විකුණුම් ගිණුම බැර කළා ණයගති පාලන ගිණුම හර කළා තියෙන 1,20,000. සටහන් තියන බලන් ක්‍රම දෙකක් තියෙනවනේ. එකක් සිහි වටන සටහන් ක්‍රමය අනිත් එක විකුණුම් විදිහට වාර්තා කරන එක. ඒතර විකුණුම් විදිහට වාර්තා කරලා මෙම භාණ්ඩ තොගෙන් 50%ක් පමණක් විකුණා ඇති බව දන්වා ඇත. අර බඩු ටික ඒ ගත්ත යවපු ලැබුණු පුද්ගලයා කියලවලා තියනවා මේ භාණ්ඩ තොගෙන් 50%යි විකුණලා තියෙන්නේ කියලා. නමුත් අපි දැන් සියලුම බඩු තොගේ විකුණුම් විදිහට වාර්තා කළා. එහෙනම් ඇත්තටම විකිණලා තියෙන්නේ 50%ක් විතරයි. 50%ක් ඉතුරු වෙලා. දැන් අපි විකුණුම් විදිහට වාර්තා කරලා තියෙනවා 100%ම. එහෙනම් අපි 1,20,000න් 50%ක් කියන්නේ 60,000යිනේ. විකුණුම් වලින් අඩු කරන්න ඕන. එහෙනම් වෙළඳ ගිණුමේ බැර පැත්තේ තියෙන විකුණුම් ඒකේ තියෙනවා එතකොට 120 විකුණුම් අපි දැම්මේ නැතුණාට විකුණුම් වල මුළු වටිනාකම ශේෂ පරීක්ෂුමෙන් බලලා දාගන්න. විකුණුම් වල වටිනාකම 2500යි. මේකෙන් අඩු කරනවා අර විකිණීම හෝ ආපසු මේ පදනමට යවූ බඩු වල වටිනාකම 60යි. ඒක අඩු කරනවා. ණයගතියන් ගෙනුත් අඩු කරන්න ඕන. ණයගති ගිණුම ණයගති පාලන බැර විකුණුම් හර කියන එක තමයි මේ අඩු කරේ. එතකොට ණයගති පාලන යන්නේ අපි ජංගම වත්කම් වෙළඳ ලැබිය යුතු දෑ. වෙළඳ ලැබිය යුතු දෑ ශේෂ පරීක්ෂමේ තියෙනවා 750. එතකොට 750න් අඩු කරන්න ඕන 60. ඒක වෙන පෙර වැඩක ඕනනම් පෙර වැඩක් කළා මෙතෙන්ට එන්නත් පුළුවන්. මම මේ හදන විදිය ලේසි විදියක් කිව්වේ. ඊළඟට 50%ක් අපි අඩු කරේ අපි සටහන් කරපු නිසා. දැන් ඉතුරු වෙලානේ මේක 50%. එහෙනම් ඒ ඉතුරු වෙච්ච තොගයේ පිරිවැය අවසන් තොගයට එකතු කරන්න ඕන. දැන් ඒක හොයා ගන්න ඕන අපි. ඉතුරු තොගයේ පිරිවැය. දැන් 1,20,000 කියන්නේ දැන් 1,20,000න් 60,000ක් අඩු කරාම තව තියෙන්නේ 60,000යි. මේ 60,000 පිරිවැය හොයන්න ඕන. පිරිවැය හොයන්නේ මේකට 120ක් එකතු කරලානේ තියෙන 120ෙන් බෙදලා 100ෙන් වැඩි කරනවා. එතකොට තොගේ පිරිවැය 50,000යි. රුපියල් 50,000ක පිරිවැයච්ච තොග ඉතුරු වෙලා. අන්න ඉතුරු වෙච්ච තොගේ මොකද කරන්නේ? අවසාන තොගයට එකතු කරනවා. අන්න අවසාන තොගයට එකතු කරනකොට මෙතන 80ට එකතු කරනවා 50. මෙතනත් අපි 80ට එකතු කරනවා 50. 80 ධන 50. එතකොට අපි දාන එකතුව 130යි. විකුණපු තොගය දැන් විකුණුම් විදියට වාර්තා කරපු නිසා
මුළු තොගේම විකුණුම් වලනුත් අයින් කරා ණයගැතියෙන් ගනුත් අයින් කරා විකුණුම් මිල. නොවිකිණී ඉතිරි වෙච්ච තොගය අවසාන තොගයට එකතු කරා. හැම ඉලක්කමක්ම අපි දෙපළක සටහන් කළා. ඒතකොට මේ ගැළපිලි දෙකම ඉවරයි. ආයෙ ඒ ගැළපිලි බලන්න අවශ්‍ය නැහැ. උපචිත විදුලිය 10000යි. විදුලිය ගෙවන්න තියනවලු 10000. එහෙනම් බලන්න ශේෂ පිරික්සුමේ කීයක් විදුලිය ගෙවලාද කියලා. මේ ශේෂ පිරික්සුමේ විදුලිය කියලා අයිතමයක් නැහැ. ඒ කියන්නේ අලුත්ම ගනුදෙනුවක් කියන්නේ විදුලි බිලක් තිබිලා තිනවා ඒකේ ගෙවලා නැහැ ඉතින්. එහෙනම් විදුලි ගාස්තු ගිණුම හර උපචිත විදුලිය බැරනේ. විදුලි ගාස්තු ගිණුම යන්නේ පරිපාලන විධාන යටතේ. අන්න එතන ලියන විදුලිය. විදුලිය 10යි. මේක ගෙවලා නැහැ. එහෙනම් ජංගම වගකීම් යටතේ දානෝ ගෙවිය යුතු විදුලිය. ගෙයු විදුලිය 10යි. එතනත් දිත්ත සටහන හරි. ඊළඟ ඒකටම තියෙනවා ලැබිය යුතු ගෙවල් කුලී ආදායම 30යි 30000යි. බලන්න ශේෂ පිරික්සුමේ ගෙවල් කුලී ආදායම් ලැබිලාද කියලා. මේ ගානේ තියෙනවා. ගෙවල් කුලී ආදායමක් ලැබිලා තියෙනවා 250. ලැබිලා තියෙනවා 250ක්. තව ලැබිය යුතුලු 30000. 250 තියෙන්නේ දහස් ගණන් වලින් අතිරේක තොරතුරු දීලා තින්නේ දහස් ගණන් ඇඩ් කළාමයි දීලා තියෙන්නේ. එතකොට 30 ගන්න ඕන අපි. 250ට 30 එකතු කරන්න ඕන. උපචිත සංකල්ප යටතේ ලැබූ එකයි ලැබිය යුතු එකයි. එතකොට 280යි. අන්න එතකොට ගෙවල් කුලී ආදායම් කියන්නේ ආදායමක්. අපි දන්න බෙදා හැරීමේ වියදම් වලට යටින් තමයි ආදායම් එන්නේ. එහෙනම් දානෝ ගෙවල් කුලී ආදායම් 280යි. 280 ආවේ 250ට ලැබිය යුතු ආදායමත් එකතු කළා. මේ අයිටම දෙකක් තියෙන මෙතන. එතකොට මේ ලැබිය යුතු 30000 අපේ වත්කම. ඒක දානවා. එතකොට ජංගම වත්කම් යටතේ ලැබිය එහෙම නැත්නම් ලැබිය යුතු ගෙවල් කුලී 30යි. ඊළඟ ගැළපිල්ල අපේක්ෂිත හානි කරන අලාභ සඳහා ඉඩහැරීම 25000ක්. අන්න බලන්න අඩමාන්නය වෙන් කරන්න 25000ක් ඇස්තමේන්තු කළා. දැන් බලන්න ශේෂ පිරික්සුමේ අඩමාන්නය වෙන් කිරීමක් තියෙනවා 30ක්. 30ක වෙන් කිරීමක් තියෙද්දී දැන් කියනවා 25000ක් තමයිලු වෙන්න ඕන. එහෙනම් වෙන් කරපු ගාණ වැඩි. එතකොට අධිවෙන් කිරීමක් තියෙනවා. මේ අධිවෙන් කිරීම ව්‍යාපාරට වාසියක්. පාඩුවක් වෙයි කියලා හිතන් වෙන් කළනේ වැඩි. ඒ වාසිය අපි බෙදා හැරීමේ වියදමෙන් අඩු කරලා පෙන්නනවා. ආදායමකට කේවල සාම ව්‍යාපාර දාන්නත් පුළුවන්. නමුත් ඒක ඇත්තටම ආදායමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බෙදා හැරීම වියදම් වල අපි දානවා අපේක්ෂිත හානි කරන අලාභ ඉඩහැරීම් අදි 5යි. ඒ 5 දානවා වරහණකින්. નિયમિત ගාන 30යි. එතකොට 30න් 5 අඩු කරාම નિયમિત ගාන 25යි. ඒ 25 අඩු කරනවා මෙතනින් ණය ගැතියන්ගෙන්. දැන් 60 අඩු කළා මේ 25ත් අඩු කරනවා. 60 අඩු කළා ඕන නම් සුද්ධ ශේෂය මෙතෙන්ට දාන්නත් පුළුවන් 690යි කියලා. 690න් 25 අඩු කරන්නත් පුළුවන්. ඊළඟ ගොඩනැගිලි කාර්යාල උපකරණ ශ්‍රය පිළිවෙලින්. ගොඩනැගිලි වලට එතකොට 10%යි උපකරණ වලට 5%යි. ගොඩනැගිලි ශ්‍රය. ගොඩනැගිලි ශ්‍රය පරිපාලන වියදම. ගොඩනැගිලි ශ්‍රය. ගොඩනැගිලි ශ්‍රය 10%යි. එතකොට බලන්න ගොඩනැගිලි කීයද බලන්න ශේෂ පිරික්සුමේ ගොඩනැගිලි පිරිවැය 700යි. එතකොට 700ට 10%ක් කියන්නේ 70යි. එතකොට ගොඩනැගිලි ශ්‍රය 70යි. ජංගම නොවන වත්කම් යටතේ දානවා මුලින් තියෙන ඉඩම්. ඊළඟට තියෙන ගොඩනැගිලි. ගොඩනැගිලි පිරිවැය 700යි. සමුච්චිත ශ්‍රය කලින් ශ්‍රය කළාද කියලා බලන්න මේ ගානේ. මේ ගණනේ කලින් මේ ශ්‍රය වීම නැහැ. සමුච්චිත ශ්‍රය නැහැ. එහෙනම් මෙතෙන්ට දාන්නේ මේ අවුරුද්දේ ශ්‍රය විතරයි. 770යි. 700න් 70ක් ගියහම 630යි. ඊළඟ උපකරණ ශ්‍රය 5යි. කාර්යාල උපකරණ. බලන්න ශේෂ පිරික්සමේ කාර්යාල 300ක් තියෙනවා. 5යි කියන්නේ 10යි කියන්නේ 30යි 5යි කියන්නේ 30න් භාගේ 15යි. උපකරණ ශ්‍රය යන්නේ පරිපාලන වියදම්. උපකරණ ශ්‍රය 15යි. ඒකත් දාන උපකරණ 300යි. ඒකෙත් කලින් ශ්‍රය නෑ 15යි 285. ඊළඟ ගැළපිල්ල. රුපියල් 25000ක තොග ගිනි ගැනීම නිසා හානි වෙලා. ව්‍යාපාරයේ විකුණන්න තියෙන තොගයක් ගිනි අරගෙන හානි වෙලා. එතකොට රුපියල් 25000ක. ඒතකොට ගැනුම් කියන වටිනාකම අඩු වෙනවා.
ගත්ත තොග නෙමෙයි ගිනි අරන් තියෙන්නේ. එහෙනම් ගැණුම් වලින් මෙතන උඩටම එනවා 4යි 1 තොගය එකතු කළා ගැණුම්. ඔන්න ගැණුම් වලින් අඩු කරනවා හානි තොගය. හානි වෙලා තියෙන එතකොට 25000. ගැණුම් වලින් අඩු කරනවා 25. හැබැයි මේ 25000ම පාඩු නෑ. 25000ටම රක්ෂණ කරලා තිබුණ නැත්නම් කවුරුත් මේකේ අලාභෙ දුන්නේ නැත්නම් 25ම පාඩුයි. ඒ 25 පාඩුවම කෙලින්ම අපිට ලාභ ගිණුමට දාන්න පුළුවන් වෙනත් වියදමකට. නමුත් මේ ගණනේ කියනවා මේ තොගය රක්ෂණය කරලා තියෙන. රක්ෂණ සමාගම කියලා තියෙනවා 60ක් අපි දෙන්නම් කියලා. එහෙනම් 60ක් දුන්නේ නෑ දෙන්නම් කියනවා. එතකොට ලැබිය යුතු රක්ෂණ වන්දි. එහෙනම් ලැබිය යුතු රක්ෂණ සමාගමෙන් 60ක්. එතකොට බලන්න 25000න් 60ක් කියන්නේ කීයක්ද කියලා. 25000න් 60ක් කියන්නේ 15000යි. රුපියල් 15000ක් රක්ෂණ සමාගම දෙන්නම් කියලා 140 අපිට ආවරණය වෙන්නේ නැහනේ. ඒක පාඩුයි. එහෙනම් පාඩුව අරන් යනවා 10000. මූල්‍ය හා වෙනත් වියදම් වලට යනවා තොග හානි. තොග හානි 10යි. 15ක් දෙන්නම් කියනවා. එතකොට ජංගම වත්කම් යටතේ දානෝ ලැබිය යුතු රක්ෂණ වන්දි එක්ක රක්ෂණ සමාගම 15යි. 25 එහෙමයි. ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම හර තොග හානි ගිණුම හර 10 15යි 10යි ගැණුම් ගිණුම බැර 25යි. අපි ජර්නල් එකේ ලිව්වනම් ලියන්නේ එහෙමයි. එපමණයි ගැළපිලි තියෙන ශේෂ පිරික්ෂම ඇතුලේ ගැළපිල්ලක් තියෙන්න පුළුවන් බැංකු ණයට. බැංකු ණය තියෙනවා 15 බැංකු ණය 100ක් ලක්ෂයක්. එතකොට බලන්න 100ට ලක්ෂයට 115 ගානේ 15000යි. එතකොට 15යි. ලැබුණ ගෙව්වත් නැතත් මුළු වියදමම මුළු පොලියම අපි දාන්න ඕනේ මූල්‍ය වියදමකට බැංකු ණය පොලි. බැංකු ණය පොලි 15යි. දැන් ශේෂ පිරික්ෂමේ බලන්න මේ 15 ගෙවලද නැද්ද? ගෙවූ බැංකු ණය පොලි කියලා තියෙනවද කියලා බලන්න. ගෙවූ ණය පොලි තියෙනවා 10ක්. ගෙවූ එම කාලච්ඡේදයේ බැංකු ණය පොලි 10ක් ගෙවලා. එහෙනම් 15ක් මුළු පොලි උනාට තව 5ක් ගෙවිය යුතුයි. එහෙනම් ජංගම වගකීම් යටතේ දානවා ගෙවිය යුතු ණය පොලි 5යි. එතකොට බැංකු ණය දානවා ජංගම නොවන වගකීම් යටතේ 115 බැංකු ණය ඒක ලක්ෂයයි 100යි. එතකොට ගැළපිලි සටහන් කරලා ඉවරයි. එතකොට කාලය අපි හරිතුරු. ඊළඟට තියෙන්නේ ශේෂ පිරික්ෂුමේ තියෙන අයිතම උඩ ඉඳලා කියවලා එක තැනක විතරයි අපි සටහන් කරන්න. එක තැනක විතරයි. එතකොට යනවා ගැණුම්. ඔන්න ගැණුම් 1200යි. විකුණුම් අපි දැම්ම 2500යි. වෙළඳ ලැබිය යුතු දෑ 750 දැම්මා. වෙළඳ ගෙවිය යුතු දෑ. අන්න ජංගම වගකීම් වෙළඳ ගෙවිය යුතු දෑ. වෙළඳ ගෙවිය යුතු දෑ 500යි. දුන්වට්ටම් බෙදා හැරීමේ වියදමක් දුන්වට්ටම් 20යි. ලදවට්ටම් ආදායමක් 30යි. ගෙවල් කුලී ආදායම් සටහන් කළා. ගොඩ නැගිලි ඉඩම් 1000යි. ඉඩම් ඡය කරේ නෑ. ඒකින්ද ධාරණා ගියත් එහෙම සුද්දා ගියත් 1000යි. ගොඩ නැගිලි සටහන් කළා. කාර්යාල උපකරණ සටහන් කළා. ආරම්භක තොගය අනාරම්භක තොගය 150යි. විකුණුම් කොමිස් 70යි. විකුණුම් කොමිස් බෙදා හැරීමේ වියදමක් 70යි. වැටුප් හා වේතන පරිපාලන වියදමක් වැටුප් හා වේතන 150යි. ගෙවූ ණය පොලි සටහන් කළා. පරිත්‍යාග මූල්‍ය හා වෙනත් වියදමක් එක වෙනත් වියදමක් පරිත්‍යාග 50යි. ප්‍රාග්ධනය හිමිකම් හා වගකීම් යටතේ නම ලියලා තියෙනවා. ප්‍රාග්ධනය ආරම්භක ප්‍රාග්ධනය 1000යි.
ගැනිලි අන්න ප්‍රාග්ධනයෙන් ලාභ එකතු කරන්න තියලා අඩු කරනවා ගැනිලි. ඉස්සෙල්ලා ලාභ එකතු කළා තමයි පස්සේ ගැනිලි අඩු කරන්නේ. ගැනිලි 10යි අඩු කරන ඒවට වරහන් දාලා තියන්න. එතකොට දන්නෝ අඩු කරගන්න ඕන කියලා. අඩමාන නැවින් කිරීම ගැලපුවා, බැංකු නැත් ගැලපුවා. දැන් එතකොට අපි ඔක්කොම සටහන් කළා ඉවරයි. දැන් තියෙන්නේ සුළු කිරීම. එකතු කිරීම, අඩු කිරීම ඒ ටික කරගන්න තියෙන්නේ. අපි දැන් බලමු එකතු කිරීම අඩු කිරීම කොහොමද කරන්න කියලා. 1200න් 25 අඩු කරන්න. එතකොට 1175 දාන්න දෙවෙනි තීරුවට. ඊට පස්සේ ගැනුණුයි ඒ සුද්ධ ගැනුණුයි ආරම්භක තොගය එකතු කරන්න. එතකොට එනවා 1325ක්. ඊට පස්සේ අවසාන තොගය යනවා. දැන් දෙකක් තියෙනවා 80යි 50යි 130ක් අඩු කරන්න. එතකොට එනවා විකුණුම් පිරිවැය. එන උත්තරයට කියනවා අපි විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය එනවා 1195ක්. එතකොට මෙතනින් තමයි ගිණුම අවසන් වෙන්නේ. එතකොට විකුණුම් වලින් 2560 අඩු කරන්න. එතකොට අපේ සුද්ධ විකුණුම් 2440යි. විකුණුම් 2440යි. ඒ බඩු ටික ගන්න ගිහිල්ලා තියෙනවා 1195. දැන් අපිට පුළුවන් දල ලාභය හොයන්න. 2440යි 2440යි. එතකොට දල ලාභය 1245යි. දල ලාභය. පාගේ දල ලාභය ඊගේ ඉදිරියට ගේනවා. 1245යි. ඊට පස්සේ මේ ආදායම් දෙක එකට එකතු කරනවා. ආදායම් තියෙනවා එතකොට 310ක් වෙනත් ආදායම්. එතකොට ඕනනම් මෙතන එකතු කරලා පෙන්නන්න පුළුවන් මුළු ආදායම. මුළු ආදායම එනවා 1555. දැන් මේ වියදම් වෙන වෙනම බෙදා හැරීමේ වියදම්. පරිපාලන වියදම්. මූල්‍ය හා වෙනත් වියදම්. ඔක්කොම ටික එකතු කරනවා. එතකොට මෙතන තියෙනවා මේ 70. 70යි 20යි 90යි 90න් 5ක් අඩු කරනවා. එතකොට 85යි. පරිපාලන වියදම් 10යි 15 10යි 70යි 15යි 150යි. මේ හතර එකතු කරාම 245යි. මූල්‍ය හා වෙනත් වියදම් වල එකතුව 50යි 60යි 75යි. ඕනනම් අපිට මේ මුළු වියදම් ටික එකතු කරලා පෙන්නන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඍජුවම මෙතන ඉඳන් එකතු කරන්න ගණිතය පිළිබඳ හොඳ හැකියාවක් තියෙනවා නම් අඩු ගන්න හොයන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් එකතු කරන්න පුළුවන්. මුළු වියදම් වල එකතුව 405යි. මුළු වියදම් 405යි මුළු ආදායම 1555යි. දැන් ලාභයි. අන්න ඒකට කියනවා අපි සුද්ධ ලාභය. සුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට ගෙන ගියා. දැන් ලාභය හොයනවා. වැඩි පැත්ත ඉස්සෙල්ල එකතු කළා. එක්දාස් 555න් 405ක් අඩු කරාම සුද්ධ ලාභය 1150යි. අන්න සුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට ගෙන ගියා. ප්‍රාග්ධන ගිණුම තියෙන්නේ මූලතත්ත්ව ප්‍රකාශයේ ළඟ. අන්න එතෙන්ට එකතු කරන. එකතු කළා මේ ලියලා තියෙන්නේ සුද්ධ ලාභය. සුද්ධ ලාභය 1150යි. මේ 18 එකතු කරනවා. 1150යි. සුද්ධ ලාභ එකතු කළා ගැනිලි අඩු කරනවා. එතකොට එනවා අවසාන ප්‍රාග්ධනය. 10යි 1150 එකතු කරාම 2150යි. 2150න් අඩු කරනවා 10ක්. ගැනිලි 10ක් අඩු කරනවා. එතකොට 2140යි. දැන් ඉවර. දැන් තියෙන්නේ මේක එකතු කරන්න තියෙන්නේ. එතකොට අපි ජංගම නොවන වත්කම් ටික එකතු කරනවා. 10යි 700යි 300යි 2000යි 70යි 15යි 85යි මේ තුනේ එකතුව 1915. ඊට පස්සේ වත්කම් ටික එකතු කළා. ඒ වත්කම් පැත්තේ එතනින් ඉවර වෙනවා. 130යි 30යි 15යි මේ ණය ගැතිය සුළු කරලා ගන්න ඕන.
750න් 60ක් අඩු කරාම 690යි. 690න් 25ක් අඩු කරන්න ඕන. මෙතන තියෙනවා 750 ඍණ 60 ඍණ 25. 750න් අඩු කරන්න 95ක්. එතකොට 665යි. දැන් තොගයයි වෙළඳ ලැබිය යුතු දෑ ලැබිය යුතු ගෙවල් කුලිය ආදායම ලැබිය යුතු රක්ෂණ සමාගම් වන්දි. මේ අයිටම හතර තමයි මුළු ජංගම වත්කම්. ඒ ටික එකතු 840යි. දැන් එනවා මුළු වත්කම්. ජංගම නොවන වත්කම් හා ජංගම වත්කම් එකතු කරාම එනවා මුළු වත්කම්. මුළු වත්කම් 2755යි. ඊළඟට යනවා මුළු වගකීම් බලන්න. ජංගම වගකීම් තීරුවට ගන්න. මොකද හිමිකම ඇවිල්ලා තිනවා 2140යි. ජංගම නොවන වගකීම් එකයි ඇවිල්ලා තියෙන්නේ 100යි. ජංගම වගකීම් තියෙනවා 500යි 10යි 5යි 515යි. මේ අයිටම තුන එකතු කරාම උත්තරේ 2755. මුළු වත්කම් සමානයි මුළු වගකීම්. එතකොට අර ඉස්සෙල්ලා ගාන හැදුවාගේ ගොඩක් වෙලා යන්නේ නැහැ. හැබැයි දිත්ත සටහන් පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණොත් ඊළඟට ගානත් බැලන්ස් වෙනවා. ගොඩාක් ළමයින්ට තියෙන ගැටලුව තමයි ගාන හදනවා බැලන්ස් වෙන්නේ නැහැ. නමුත් බැලන්ස් උනේ නැති වුණාට කමන්නේ. හරියට දිත්ත සටහන් කරනවා නම් දිත්ත සමහරුන්ට එකතු කිරීමේ අඩු කිරීමේ දුර්වලතා තියෙනවා. ඒව සමහර විට මේවා විභාගෙන් ඉදිරියට යනකොට නැති වෙයි. මොකද ඔබට කැල්කියුලේටරයක් භාවිතා කිරීමේ අවසරය ලැබිලා තියෙනවා ගිණුම් කරණයට. ඒ නිසා ඒව නැති වෙලා යාවි. නමුත් සමානුනේ නැති වුණාට කමන්නේ. ඔබ හරියට ගැළපිලි ටික ස්ථාන දෙකක සටහන් කළා වාර්තා කරන්න පුළුවන් වුණොත් අපිට කාලය ඉතුරු කරගෙන ඉක්මනින් මේ අවසාන ගිණුම් හදන්න පුළුවන්. අපි එතකොට මේක ප්‍රකාශයක් විදියටත් හදන්න පුළුවන්. අපි දැන් වෙළඳහා ලාභ ගිණුම හැදුවා. ඔබයි මමයි දෙන්නම හැදුවා. දැන් බලන්න හදපු ගණන මේ පැහැදිලිව බලන්න ඔබට පැහැදිලිව පේන විදියට ආරම්භක තොග 150යි. ඒකම තමයි ගැණුම් 1225 අඩු කළා 1175යි. එතන විකුණන්න තියෙන තොග 1325යි. අවසාන තොග 130යි. 130වේ 80යි 50යි එකතු කළා අපි ගැළපිලා හැදුවනේ. අඩු කරාම එන උත්තරේ විකුණුම් පිරිවැය. එතන විකුණුම් පිරිවැය 1195යි. විකුණුම් ආදායම තියෙනවා 2440ක්. 2440න් විකුණුම් පිරිවැය අඩු කරාම අපිට එනවා දල ලාභය. දල ලාභය 1245යි. 1245 මේ ගිණුම හදන නිසා පහතට ගෙන ගියා ඉදිරියට ගෙනාවා කියලා ගෙනල්ලා තියෙනවා. ඊට පස්සේ ඒකට එකතු වෙනවා ගෙවල් කුලිය ආදායම 280යි ලද වට්ටම් 30යි. ඒ ආදායම් වෙනත් ආදායම් දෙකත් එකතු වුණාට පස්සේ මුළු ආදායම 1555යි. අපි බලනවා ඊට පස්සේ බෙදා හැරීම් වියදම්. බෙදා හැරීම් වියදම් තියෙනවා අපේක්ෂිත හානි කරන අලාභ මම කිව්වා අදිවෙන් කිරීමක් තියෙන්නේ. ඒක නිසා වැඩි. ඒ නිසා ඊට අඩු කරන්න ඕන වියදමෙන්. දුන් වට්ටම් තියෙනවා 20ක්. විකුණුම් කොමිස් තියෙනවා 100. විකුණුම් කොමිස් 70යි. එතකොට ඒ ටික එකතු කරාම 70 20යි 90 90න් 5ක් ගියාම 85යි. පරිපාලන වියදම් තියෙනවා විදුලිය 10යි. උපකරණ ෂය 15යි. ගොඩනැගිලි ෂය 70යි. වැටුප් හා වේතන 150යි. පරිපාලන වියදම් වල එකතුව 245යි. මූල්‍ය හා වෙනත් වියදම් තියෙන අයිටම 3යි. තොග හානි 10යි. බැංකු ණය පොලිය 15යි. පරිත්‍යාග 50යි. එතකොට ඒවා එකතුව 75යි. මුළු වියදම් වල එකතුව පරිපාලන වියදම්, බෙදා හැරීම වියදම්, මූල්‍ය වියදම් වල මුළු එකතුව 405යි. එතකොට මුළු ආදායම අපිට ආව 1555ක්. මුළු ආදායමෙන් මුළු වියදම අඩු කරාම ශුද්ධ ලාභයක් තියෙනවා. එතකොට මුළු වියදම් වැඩි වුණොත් ශුද්ධ ලාභයක්. ශුද්ධ ලාභය එතකොට අපි අනිත් පැත්තෙන් තමයි ගිණුමේ සටහන් කරන්නේ. ශුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට ගෙන ගියා. අපි අලාභය ආව නම් එහා පැත්තේ ලියන ශුද්ධ අලාභය ඒත් ප්‍රාග්ධන ගිණුමට ගෙන ගියා. අපි අන්න එතනින් එතකොට වෙළඳහා ලාභ ගිණුම අවසන් වෙනවා. වෙළඳහා ලාභ ගිණුම හරබැර ගිණුමක්නේ. දැන් අපි බලනවා ආදායම් ප්‍රකාශ. ඔබට වඩාත් හුරු තියෙන ආදායම් ප්‍රකාශය.
ආදායම් ප්‍රකාශයක් විදිහට ඒ දත්තම කොහොමද අපි පෙන්වන්නේ ප්‍රකාශ සිරස් ආකෘතියට. ඒකේ මාතෘකාව වෙනස් වෙන්නේ දිනෙන් 20යි 20 3යි 31 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා ආදායම් ප්‍රකාශනය. සහන් ව්‍යාපාරය. ඒකක සංකල්පය, කාලච්ඡේද සංකල්පය. ඔබගෙන් මනින්නේ ඒක. රුපියල් 1000 ගාණින් තමයි තියෙන්නේ. ඒතර මුදල් තීරු දෙකක් තියෙනවා. මේක අර හරබැර කරන්නේ එකතු කළා අඩු කළා. විකුණුම් වලින් අඩු කළා විකුණුම් පිරිවැය. හැබැයි විකුණුම් පිරිවැය හොයා ගන්න ඕන. එතනම හොයන්න ඕන. ඒතර ආරම්භක තොගය තියෙන 150ක්. ගැනුම් තියෙනවා 1175ක්. ගැළපිල්ල කරාට පස්සේ ඒ දෙක එකතු කරලා අවසාන තොගය අඩු කරනවා. එතකොට 1195යි විකුණුම් පිරිවැය. මෙතන මාතෘකාව ලියලා තියෙන හින්දා ආයෙ විකුණුම් පිරිවැය කියලා යටින් ලියන්න අවශ්‍ය නැහැ. 2440න් විකුණුම් පිරිවැය 1195 අඩු කරාම එනවා දල ලාභය. අර හදපු වෙළඳ ගිණුම උත්තරේම තමයි. ආකෘතිය විතරයි පොඩි වෙනසක් තියෙන. දල ලාභය 1245යි. එතන ලියන්නේ පහතට ගෙන ගියා ඉදිරියට ගෙන. එක තැනයිනේ. සිරස් තනි ආකෘතියට නේ තියෙන්නේ. සිරසට. ඊළඟට ඒකට එකතු කරනවා වෙනත් ආදායම්. වෙනත් ආදායම් වර්ග දෙකයි තියෙන්නේ. ගෙවල් කුලී ආදායමයි ලද වට්ටනුයි. ඒතර මේ දෙක එකතු කරාම මුළු ආදායම 1555යි. වියදම් අඩු කළා වියදම්. අන බෙදා හැරින් වියදම්. අර වියදම්ම තියෙන්නේ අපේක්ෂිත හානි කරන ලාභ අදිවෙන් කිරි වැඩිපුර ආපු 5 අඩු කරනවා. දුන් වට්ටම් 20 තියෙනවා. විකුණුම් කොමිස් 70 තියෙනවා. එතන මුළු බෙදා හැරීම වියදම් 85ක් අඩු කරනවා. අඩු කරනවට තමයි අපි වරහන දාලා තියෙන්නේ. පරිපාලන වියදම් විදුලිය 10යි, උපකරණ ශ්‍රය 15යි, ගොඩනැගිලි ශ්‍රය 70යි, වැටුප් පාවේතන 150. මුළු පරිපාලන වියදම් වල එකතුව 245යි. මූල්‍ය හා වෙනත් වියදම්. අයිතම 3යි තිබුණේ. තොග හානි 10යි, බැංකු ණය පොලී 15යි, පරිත්‍යාග 50යි. ඒතර මුළු මූල්‍ය හා වෙනත් වියදම් 75යි. ඒ අනුව එතකොට උඩින් එනවා ඔබ දැක්කා මුළු ආදායම 1555යි. ඒකෙන් තමයි අඩු කරන්නේ 85යි, 245යි, 75යි. ඒ ටික අඩු කරාම එනවා ශුද්ධ ලාභය. ඒත් ලියනවා ප්‍රාග්ධන ගිණුමට ගෙන ගියා 1150යි. ඒව වෙනස් වෙන්නේ නැහැ. මේ විදිහටම ලියවෙන්න ඕන. ඊළඟට අපි බලනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය වෙනසක් නැහැ. හදන ක්‍රමේ වෙනසක් නැහැ. ඒ ෆෝමැට් එකමයි, ඒ ආකෘතියමයි. පොඩක් පැහැදිලිව ඔබට මේ තියෙන ඉඳ බලන්න පුළුවන්. වත්කම් වර්ග දෙකයි තියෙන ප්‍රධාන ශීර්ෂ දෙකයි. ජංගම නොවන වත්කම්, ජංගම වත්කම්. ජංගම නොවන වත්කම් 3යි තියෙන්නේ. ඉඩම්, ගොඩනැගිලි, කාර්යාල, උපකරණ. එතකොට ඒවයි 10යි, ශ්‍රය නැහැ. ධාරණගයක් 10යි. ගොඩනැගිලි 700යි, සමුචිත ශ්‍රය 70යි, ධාරණගය 630යි. ධාරණගය එන්නේ සමුචිත ශ්‍රය අඩු කළාට පස්සේ 300යි, සමුචිත ශ්‍රය 15යි, ධාරණගය 285යි. දැන් මුළු පිරිවැය තියෙන ජංගම වත්කම් 2000ක් තියෙනවා. මුළු සමුචිත ශ්‍රය 85ක් තියෙනවා. එහෙනම් මුළු ධාරණගය 1915යි. අඩු කළා. මොකද මෙතන අඩු කළා කියලා ලියලා නැහැ. සමහර අය ඉතින් මතක නැතුවක එකතුත් කරනවා. ඒ නිසා ධාරණගය එන විදිය බලන්න අඩු කරලා එන්නේ. ජංගම වත්කම් තියෙනවා. අවසාන තොගයක් තියෙනවා 130යි. ඔබ දන්න 130යි 80යි 50යි ගැළපිල්ල එකතු කළා. වෙළඳ ලැබිය යුතු දෑ. මේ 750න් 60 අඩු කළා අර විකිණීම වාපසීමේ පදනමට යවු 60 අඩු කළා 680යි. ඒකෙන් හානි කරන අලාභ ඉඩ හැරීම 25 අඩු කළා තියෙනවා. එතකොට 665යි. ඊළඟට ලැබිය යුතු ගෙවල් කුලී ආදායමක් තියෙනවා 30000ක්. එහෙනම් 30ක්. ලැබිය යුතු රක්ෂණ වන්දි තියෙනවා 15ක්. මුළු ජංගම වත්කම් තියෙනවා 840ක්. එතකොට ජංගම නොවන වත්කම් හා ජංගම වත්කම් වල මුළු එකතුව එහෙම තමයි මුළු වත්කම් 2755යි. ඊළඟට අපි යනවා හිමිකම් හා වගකීම් වලට. ආරම්භක ප්‍රාග්ධනය තියෙනවා 1000යි. අනේ ඒකට එකතු කළා ශුද්ධ ලාභය 1150යි. එකතු කරාම ඇවිල්ලා තියෙනවා 2150ක්. එකෙන් ගැණිලි අඩු කළා. එතකොට අවසාන ප්‍රාග්ධනය 2140යි. එතකොට ජංගම නොවන වගකීම් තියෙන එකයි 115 බැංකු ණය 100ක් තියෙනවා. දහස් ගණන් වලින් තියෙන්නේ. ඊළඟට ජංගම වගකීම් තියෙනවා 3ක්. වෙළඳ ගෙවිය යුතු දෑ. එහෙනම් ණය හිමියෝ ණය හිමිපාලන ගිණුම. වෙළඳ ගෙවිත් තියෙනවා 500යි.
ගෙවිය යුතු විදුලිය තියෙනවා 10යි. ගෙවිය යුතු බැංකු ණය පොලී තියෙනවා 5යි. මුළු ජංගම වගකීම් තියෙනවා 515යි. එතකොට ඒ තීරුවේ තියෙනවා අවසාන හිමිකම 2140යි, ජංගම නොවන වගකීම් 100යි, ජංගම වගකීම් 515. ඒ තුනේ එකතුව මුළු හිමිකම් හා වගකීම් 2755. එතකොට අවසාන මූල ප්‍රකාශනයේ වත්කම් සමානයි වගකීම් කියන තැනට ඇවිල්ලා තියෙනවා. ඒ අපි කලින් හදපු ගාන ඔබට හදපු එකක් අරගෙන හදලා ඇවිල්ලා ඔබට පෙන්නවා පැහැදිලිව දැක ගන්න ඕන නිසා. අපි දැන් බලමු කේවල ස්වාමී ව්‍යාපාරවල අවසාන ගිණුම් හැදුවට පස්සේ, කියන්නේ ගැළපිලිත් කළා ඔක්කොම හැදුවට පස්සේ පේපර් එකේ ඔයගලගේ උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ ඒ සම්බන්ධව කොහොමද ප්‍රශ්න අහලා තියෙන්නේ කියලා. ඒක බහුවර්ණ පේපර් එකක් තියෙනවා. ඒකේ තමයි බොහෝ විට කේවල ස්වාමී ව්‍යාපාරවල ප්‍රශ්න ඇතුළත් වෙන්නේ. මොකද දෙවනි පත්‍රයේදී සම්පූර්ණ අවසාන ගිණුමක් කේවල ස්වාමී ව්‍යාපාරවලින් දෙනෝ අඩුයි. ටිකක් මම නම් දැකලා නෑ අඩුයි. මොකද හවුල් ව්‍යාපාර අවසාන ගිණුම් තියෙනවා. කේවල ස්වාමී ව්‍යාපාරවල අවසාන ගිණුම් වෙන ගණන් වලට පොඩි සම්බන්ධකම් තියෙනවා. ඒවට සම්බන්ධ කරලා තියෙනවා. නමුත් බහුවර්ණ පේපර් එකේ ඍජුවම අහන්න පුළුවන්. මේ ගැළපිලි ඒවා අහලා තියෙනවා. ඒ වගේ මම තෝරගත්ත 2019 උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ ගිණුම්කරණය එක පත්‍රයේ පළවෙනි පත්‍රයේ මේ මාතෘකාව යටතේ අපි දැන් ඉගෙනගත්ත මාතෘකා ඉගෙනගත්ත ගැළපිලි ඇතුළත් වෙලා තියෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. 4ක් විතර තියෙනවා. එතකොට ඒකේ තියෙනවා 6 වෙනි ප්‍රශ්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 6 වෙනි ප්‍රශ්නේ. ගණනක් දීලා තියෙනවා මම කියවන්නම්. ඔබට පේපර් එක හොයාගන්න පුළුවන් ලේසි. පහත තොරතුරු සමන්ගේ ව්‍යාපාරයේ 2019 මාර්තු මාසයේ වැටුප් ලේඛනයෙන් උපුටා ගන්නා ලදී. වැටුප් ලේඛනයෙන් උපුටගෙන තියෙනවා. ඒ තොරතුරු ටික ඔබට දීලා තියෙනවා. මේ ව්‍යාපාරය ආරම්භ කළා තියෙන්නේ 2019 3.1. ඔන්න ඒක වැදගත්. 2019 3.1 තමයි මේ ව්‍යාපාරය ආරම්භ කළා තියෙන්නේ. ඊළඟට විස්තරයක් තියෙනවා. රුපියල් 1000 ගණන් වලින් තමයි ගාණ දීලා තියෙන්නේ. දල වැටුපක් තියෙන 500ක්. දල වැටුප කියලා දීලා තියෙන 500ක්. රුපියල් 1000 ගාණින් තියෙන්නේ. අඩු කරලා තියෙනවා EPF 10%. ඒ කියන්නේ දල වැටුපෙන් මෙහෙම අඩු කළා 10% EPF සේවක දායකය. හරි සේවක දායකය. සේවක. එතකොට 10% කියන්නේ 50නේ. ගානෙම තියෙන 50ක් අඩු කළා. අඩු කළා උත්තරේ යටටත් මෙහෙම අරගෙන තියෙනවා. 450යි. එතන ඊරි දෙකක් ගහලා තියෙනවා. ඊළඟට තියෙනවා මේක තමයි සුද්ධ වැටුප. එතකොට සේවකය අතට ගියපු වැටුප තමයි 450. ඒවා පේපර් එකේ ප්‍රශ්නේ තියෙනවා. ඊට පස්සේ තියෙනවා EPS සේව්‍ය දායක. ඊට යටින් තියෙනවා EPF සේව්‍ය දායකය. අපි ඉගෙන ගත්ත කලින් සේව්‍ය දායකය 15% තියෙන්නේ 15%යි. එකත් ගණනය කළම දීලා තියෙන්නේ ඔබට 75යි. 500න් 100ට 10 500න් 15. ආයි තියෙනවා ETF එකක් දීලා. ETF 103. ETF 103 තියෙනවා 15යි. ඔන්න ඔය දත්ත ටික දීලා තියෙනවා. ඊළඟට කියනවා පොඩි තොරතුරක් තියෙනවා. කිසියම් මාසයක EPF හා ETF ඊළඟ මාසයේ 10 වන දින ප්‍රේෂණය කරනු ලබන අතර මේ ETF EPF ඒ මාසෙම ගෙවන්නේ නැතිලු. ඊළඟ මාසේ 10 වෙනිදාට 3.1නේ පටන් ගන්නෙ. එහෙනම් ඉවර වෙන්නේ 3.31. එහෙනම් EPF ETF ගෙවන්නේ 4 වෙනි මාසේ 10 වෙනිදා. ගෙවන අතර සුද්ධ වැටුප එම මාසය තුලම ගෙවයි. සුද්ධ වැටුප සේවකයාට දෙනවා මාර්තු මාසෙම. EPF ETF ගෙවන්නේ ඊළඟ මාසේ 10 වෙනිදා. එතකොට
ප්‍රශ්නය අහනවා මේ සමන්ගේ ව්‍යාපාරයකද සමන්ගේ ව්‍යාපාරයේ 2019 3.31 දිනට ඒ කියන්නේ මේ මාසේ ගනුදෙනු ඉහත ගනුදෙනු වල බලපෑම කුමන ගිණුම් කරන සමීකරණයෙන් පෙන්වයිද? ඔන්න තව මාතෘකාවකට සම්බන්ධ කරලා මේක දීලා තියෙන දැන්. ගිණුම් සමීකරණයට සම්බන්ධ කරලා තියෙන අපි දැන් හොයාගන්න ඕන ගිණුම් කරන සමීකරණ දීලා තියෙනවා මෙහෙම වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. මේවා ඔක්කොම රුපියල් 10 ගාණින් කියලා තියෙනවා. එතකොට ඉතින් උත්තර පහ මම ලියන්නේ අපි උත්තරේ හොයමු. හරි උත්තරේ හොයන්න ඕන. අහන්න එතකොට මේ ගනුදෙනු වලින් වත්කමට වන බලපෑම, වගකීම් වලට වන බලපෑම, හිමිකමට වන බලපෑම. බලපෑම කිව්වහම අඩු වුණාද වැඩි වුණාද? එක්ක වෙනස්ුනේ නැද්ද? වෙනස්ුනේ නැද්ද කියන්නේ මේකට දත්ත දීලා නැහනේ. අඩු වී වුණාද වැඩි වුණාද කියන එක තමයි පෙන්වන්නේ. අපි දැන් බලමු එතකොට වත්කම් යටතේ. එතකොට කියනවා සුද්ධ වැටුප ඒ මාසෙම ගෙව්වලු. සුද්ධ වැටුප ඒ මාසෙම ගෙව්වලු. දැන් දල වැටුප තමයි වාර්තා වෙන්න ඕන හිමිකමේ. හරිද? සුද්ධ වැටුප 3.31 දිනෙන් ඉහත ගනුදෙනුට වෙච්ච බලපෑම. අපි බලමු සුද්ධ වැටුප. සුද්ධ වැටුප ගෙව්වනම් මේ වත්කමෙන් අඩු වෙනවා 450ක්. මුදල් වත්කම අඩු වෙනවනේ. එතකොට හිමිකමත් අඩු වෙනවා 450. සුද්ධ වැටුපගේ හිමිකම කියන්නේ ලාභය වියදම වැටුප් හා වේතන කියලා. ඊළඟට EPF 10% 10% කියන්නේ 50. එතකොට 50 ගෙවලා නැහැ. ගෙවලා නැත්තම් ගෙවිය යුතු. මේ ගනුදෙනු ටික දාන්නේ. එතකොට 50 ගෙවිය යුතු නම් වගකීම් යටතේ යනවා ඒ 50. වගකීම් වැඩි වෙනවා. ඒක වියදමක්. එතකොට වියදම වෙනකොට හිමිකම අඩු වෙනවා 50. ඊළඟට සේවයයි කොටස. සේවයයි කොටස 75. එතකොට 75ත් ගෙවලා නැහැ. එහෙනම් ඒක ගෙවන්න ඊළඟ මාසෙනේ. එතකොට 75 වියදමක් වෙනෝ. ඒකත් හිමිකමෙන් අඩු වෙනවා. ඊළඟට ETF එකත් ගෙවලා නැහැ. එතකොට ඒකත් වියදමක්. ETF එකත් වියදම වගකීමක් වෙනෝ. 15 හිමිකමෙනුත් අඩු වෙනවා වියදමක්. මේ ගෙව්ව ඒවා 450 ගෙව්වා මුදල් වත්කම අඩු වුණා. වැටුපෙන් සුද්ධ වැටුප අඩු වුණා. දල වැටුපම අඩු වෙන්න ඕනේ. දල වැටුප වෙනෝනේ මේ 50ත් එකතු වුණාම. ඊට පස්සේ සේවකයාගේ දායකය 50 ගෙව්වේ නැති නිසා වගකීමක් වෙනවා. වගකීම් වැඩි වෙනවා 50කින්. ඒක වැටුප් හා වේතන වලට අයිති වෙන්න ඕන වියදමක් නිසා වියදම් වැඩි වෙනකොට හිමිකම අඩු වෙනවා. 75 සේව්‍යගේ දායකය ඒකත් ගෙවලා නැහැ. එහෙනම් ඒක වගකීම් වැඩි වෙනවා. ඒක වියදමක්. සේවය. ඒකෙන්ද වියදම් වෙන්න හිමිකම අඩු වෙනවා. ලාභය අඩු වෙනකොට හිමිකම අඩු වෙනවා. ETF කියන්නේ වියදමක්. හැබැයි ගෙවලා නැහැ. ගෙවලා නැති නිසා වගකීමෙන් වැඩි වෙනවා. වියදමක් වැඩි වුණ නිසා ලාභය අඩු වෙනවා. එතකොට හිමිකම අඩු වෙනවා. ඉතින් මෙහෙම හදන්න පුළුවන් එක කෙනෙකුට මනෝමයෙන් හදාගන්නත්. දැන් අපි මේක සුද්ධ ප්‍රතිඵලය බලමු. අහන්නේ සුද්ධ ප්‍රතිඵලයනේ. මෙතන එනවා ඍණ 450යි සමානයි මේ ටික සුළු කරන්න. එතකොට 50යි 75යි 15යි එකතු කරාම ධන 140යි අර ටිකේ එකතුව ඍණ 590යි. දැන් මෙන්න මේ උත්තරේ තියෙන වර්ණය හොයා ගන්න ඕන. උත්තර පහක් තියෙනවා. පළවෙනි උත්තරේ තියෙනවා ඍණ 450යි ධන 50යි ඍණ 500යි. එතකොට ඍණ 450 හරි. අනිත් දෙක වැරදි. දෙවෙනි උත්තරේ තියෙනවා ඍණ 450යි
ධන 140යි ඍණ 590යි. අන්න අපිට ආපු උත්තරේ. දෙක තමයි උත්තරේ. තුන්වෙනි එකේ තියෙනවා ඍණ 500යි වගකීමට බලපෑමක් නැහැ. අනිත් හිමිකමත් ඍණ 500යි. ඒක වැරදි. මොකද වගකීම් ගෙව්වේ නැත්නම් වගකීමක් ඇති වෙනවනේ. හතරවෙනි එකේ තියෙනවා ඍණ 500යි ධන 90යි ඍණ 590යි. පස්වෙනි එකේ තියෙනවා ඍණ 500යි ඍණ 500 මොකද එන්නේ විදියක් නැත්තේ වත්කම අඩු වෙන්නේ 450ක් විතරයි. ඒතර 500 එන උත්තර තියුණාම අපිට අත්හරින්න පුළුවන්. ඒතර 450 උත්තර දෙකයි තියෙන්නේ. මේ දෙකත් එක්ක තමයි ඊට පස්සේ අපි බලන්න ඕන කොයි උත්තරේ හරිද. එතකොට දෙවෙනි උත්තරේ. එතකොට ඔබට ගාන හදලා උත්තරේ හොයාගන්න පුළුවන්. ඒකෙන්ම අහලා තියෙනවා. ඒ ප්‍රශ්නෙම්ම 6 වෙනි ප්‍රශ්න තියෙන්නේ ඒක උඩින් තියෙන අංක 6 සහ 7 ප්‍රශ්න වලට සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න. ඒ කියන්නේ මේ සිද්ධියෙන්ම තමයි ඊළඟ ප්‍රශ්නෙත් අහන්නේ. අපි බලමු ඊළඟ මේක ප්‍රශ්නයක් 6. 7 වෙනි එකේ අහනවා 2019 3:31 අවසන් මාසය සඳහා මාසික ගණදෙනු දීලා තින්නේ EPF වියදම් සහ 2019 3:31 දිනට EPF වගකීම සටහන් කිරීමට අදාළ නිවැරදි දිත්ත සටහන. අන්න ගැලපුම් සටහන. EPF වියදමයි. මේක EPF වියදම කීයද? EPF වියදම තමයි සේවයගේ දායකය. මෙන්න මේක. EPF වියදම. ඒක වාර්තා කරන ආකාරයයි දිත්ත සටහනයි EPF වගකීම. එතකොට EPF වගකීම වෙන්නේ මොකද්ද? EPF වගකීම වෙන්නේ සේවකයාගේ කෑල්ලයි මේ ඒ දෙකම තමයි EPF වගකීම වෙන්නේ. මේක වියදම මේ දෙකේම එකතුව වගකීම. ගෙවලා නැහැනේ. ETF කනහන්නේ EPF කනහ. නිවැරදි දිත්ත සටහන. දිත්ත සටහන් දීලා තියෙනවා. එතකොට උත්තර පහක්. ඒතර මොකද්ද දිත්ත සටහන වෙන්න ඕන? දෙකම එක දිත්ත සටහනේ තියන්න පුළුවන් නේ. එතකොට බලමු අපි මේකේ දිත්ත සටහන දාන්නේ කොහොමද කියලා. එතකොට EPF වියදම නම් හර වෙන්න එපේ. එහෙනම් අපේ නිවැරදි දිත්ත සටහන වෙනවා EPF වියදම් ගිණුම හර. අපි ඒක ඉගෙන ගත්ත කලින්. වියදම් හර. කීයද? 75යි. EPF වියදම හර වෙනවා 75. ඊළඟට අහන්නේ දැන් EPF වියදම මේ සේවකයාගේ එකෙත් තියෙනවා 50ක් වියදම. ඒකත් වෙනවා 50. මේක මෙතෙන්ටත් වෙනවා වියදමට 50. වියදම් දෙකක් නේ. මේකත් වියදමත් මේකත් වියදමක්. එතකොට ඒ දෙකේම එකතුව වැටුප් වේතන ගිණුම හර වෙනවා. EPF වියදම් කෑල්ල හර 50යි. වැටුප් මේකේ වියදම් කියලා තියෙන්නේ මේකේ තියෙන වැටුප කියලා. හැමදාම වැටුප් හා වේතන කිව්වත් කමන්නේ. වැටුප් වේතන ගිණුම හර 50යි. මේ දෙක වියදම්. දැන් මේ දෙකම වගකීම් වෙනවා. එහෙනම් EPF ගිණුම. එම්තන් ගෙවිය යුතු කොත් කමන්නේ. ගෙවිය යුතු උපචිත EPF ගිණුම. බැර වෙනවා 125. ඔන්න ඔය උත්තරේ තියෙන එක හොයන්න ඕනද? EPF වියදම 50 විතරක් දාලා තියෙනවා. EPF වියදම හර 50යි. ගෙවිය යුතු EPF ගිණුම බැර 50යි. 50 විතරක් නෙමෙයි 75ත් ගෙවිය යුතුයි. දෙවැනි උත්තරේ තියෙනවා EPF වියදම් ගිණුම හර 75යි. ගෙවිය යුතු EPF 75යි. එතකොට EPF වියදමට මේ කැලලත් අයිති වෙනවා. ඊළඟට EPF වියදම හර 125යි. ගෙවිය යුතු EPF වියදමනේ වැටුප් හා වේතනෙත් කැලලක් තියෙන EPF. මොකද ශුද්ධ වැටුප නේ ගෙවලා තින්නේ. ඊළඟට අන්තිම එක තමයි උත්තරේ විදිහට EPF වියදම් හර වැටුප් හා වේතන හර ගෙවිය යුතු EPF බැරි. එතකොට ඔබට දිත්ත සටහන් පිළිබඳ අවබෝධය තියෙන්න ඕන. ගිණුම් කරන විෂයාර්ථයේ කේවල ස්වාමී ව්‍යාපාරයක අවසාන ගිණුම්. එතන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම කළා. ඒකෙදි ගැලපුම් සටහන් ලෙජර් ගිණුම් වලට පිටපත් කිරීම, පියවීම් සටහන් වලින් වෙළඳ හා ලාභ ගිණුම,
ඊළඟට වෙළඳ හා ලාභ ගිණුම වෙනුවට ආදායම් ප්‍රකාශනය ඒකේ මූල ප්‍රතිඵලය හොයලා අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ තියෙන හිමිකම ප්‍රාග්ධනයට ගැළපීම ඒවා අපි දිගටම පිළිවෙලට කරගෙන ආවා. ඊළඟට තවත් ඔබගේ ඒ දැනුම කේවල සම ව්‍යාපාර අවසාන ගිණුම දැනුම වැඩි දියුණු කරගන්න අපි තව අභ්‍යාසයක් හැදුවා ගැළපුම් ජර්නල් සටහන් ගත කරන්නේ නැතුව. දිත්ත සටහන් ගැළපිලි ඉස්සෙල්ලා සටහන් කළා ඉස්සෙල්ලා රූල් කරගත්තා. ඊළඟට ගැළපිලි විතරක් ඉස්සෙල්ලා වාර්තා කළා දිත්ත සටහන් ක්‍රමයට. ඊට පස්සේ ශේෂ පිරික්සුමේ වෙන සටහන් නොවුණු අපි ශේෂ පිරික්සුමෙන් ගත්තේ නැති අයිතම ටික අරගෙන එක තැනක විතරක් සටහන් කරගෙන ගියා. ඊට පස්සේ අපි සම්පූර්ණ දල ලාභය, සුද්ධ ලාභය ඒක අරගෙන හිමිකමට ගිහිල්ලා වත්කම් වගකීම් සමාන කරලා පෙන්නුවා. ඊළඟට අපි බැලුවා එහෙම අපි මෙහෙම හදලා බැලුවට උසස් පෙළ විභාගයේදී ප්‍රශ්න පත්‍රයෙන් අපෙන් අහන්නේ කොහොමද? ඉතින් ඒකට අදාළ මේ මාතෘකාවට අදාළව 2019 ප්‍රශ්න පත්‍රයේ පළවෙනි පත්‍රයේ ප්‍රශ්න 6 වෙනි ප්‍රශ්නය, 7 වෙනි ප්‍රශ්නය, 11, 12. ඒ කියන්නේ හතරක්ම තියෙනවා මේ ගැළපීම් වලට අදාළව. තවත් හිස්තැන් පුරවන එකෙත් තියෙන්න පුළුවන්. නමුත් ඒවා වෙනත් ව්‍යාපාරات එක්ක පොඩ්ඩක් සම්බන්ධ කරලා තුන කේවල ස්වාමීන් ව්‍යාපාර වලට හතරක් දක්වලා තියෙනවා. එතකොට ඒකේ අපි ඉගෙන ගත්ත ගැළපිලි සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්ති බාර අරමුදල, ඒවයි වියදම් කොටස හදවගෙන ලාභ ගිණුමට කොහොමද පිටපත් කරන්නේ? ඒකේ දිත්ත සටහන්. දිත්ත සටහන බැරි නම් අතන තෝරන්න බෑ. ඒකෙන්ද දිත්ත සටහන අපිට පුළුවන් වෙනවනේ වැදගත්. ගිණුම් කරන්නේ මූලිකම පදනමක් විදිහට හැම ගනුදෙනුවක දිත්ත සටහන පුළුවන් වෙනවා. ඒ නිසා මේ දිත්ත සටහන තෝරා ගැනීමට හැකියාව තියෙන්නේ අර දිත්ත සටහන් පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙකුට විතරයි. කෙලින්ම අර ආදායම් ප්‍රකාශනයට එකතු කළා අඩු කළා කියලා දැම්මනම් හරබැර සමහරට දන්නේ නැති වෙන්න පුළුවන්. ඊළඟට ශ්‍රයවීම් ගැළපිලි ගොඩක් තියෙනවා. එතකොට එක ගාණක් අපි හැදුවා EPF ETF සම්බන්ධ. නමුත් තව තියෙනවා බෙදා හැරීමේ වියදම හොයන්න, පරිපාලන වියදම හොයන්න. අර වෙනම අපි හැදුවේ ඒවයි ටෝටල් එක එකතුව කීයද කියලා ඔබට හොයන්න තියෙනවා. එතකොට ඔබ ඒ බෙදා හැරීමේ වියදමට යන අයිතම මොනවද, පරිපාලන වියදම වලට යන අයිතම මොනවද කියලා හරියට දැනගෙන තියෙන්න ඕනේ බහුවර්ණිකේ උත්තරේ හොයන්න. ඒවා වෙන වියදම් වලට දාලා ගාණ හැදුවට අර වගේ බහුවර්ණයක අහන උත්තරේට ප්‍රශ්නකට ඔබට උත්තර සපයන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ ඔබ මේ මාතෘකාව දැන් ඉගෙන ගත්තට පස්සේ තව අභ්‍යාස හොයාගෙන ඔබ හදන්න ඕන තව හුරු වෙන්න. එහෙම හැදුවොත් විතරයි ඔබට බෙදා හැරීම වියදම්, පරිපාලන වියදම්, ඒ වියදම් වල මතක් වෙන්නේ. ඒවා එකතු වුණත් පුළුවන් වෙන්නේ එහෙම හැදුවොත් විතරයි. ඊට පස්සේ බලන්න මේ මාතෘකාවට අදාළ පසුගිය අවුරුදු 5කවත් අඩු ගානේ ප්‍රශ්න පත්‍ර අරගෙන බලන්න මේ මාතෘකාවට අදාළ කොහොමද අහලා තියෙන ප්‍රශ්න. අර හිස්තැන් පුරවන කොටස එන්නත් පුළුවන්. ඒ නිසා ඔබ මෙතනින් නතර කරන්නේ නැතුව ඔබ මේ මාතෘකාව යටතේ අහ ප්‍රශ්න වලට තව උත්තර සපයලා හුවමාරු කරගෙන මේක උත්තර ආවේ කොහොමද කියලා දැනුම ඔබේ යාළුවන් සමග හුවමාරු කරගෙන ඔබ තව දුරටත් කේවල ස්වාමී ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමට ඔබ සන්නද්ධ වෙන්න. එතකොට ඔබට උසස් පෙළ විභාගයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වේවි. මේ මාතෘකාවෙන් පස්සේ ඔබ තව අභ්‍යාස හොයාගෙන හදලා ඔබේ යාළුවොත් එක්ක හුවමාරු කරගෙන ඒ හුවමාරු කරන ගණන් වල අඩුපාඩු තියෙනවා නම් ඒවා හදලා ඒවා නැවත හදලා ඔබ ඔබේ දැනුම ශක්තිය විභාගයට ඉදිරිපත් වීම සඳහා යොදා ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ආයිබෝවන්.